Institute of Professional Studies Mount Lavinia and Dehiwala. දෙවන කොටසයි මේ අද සාකච්ඡා කරන්නේ. පළවෙනි කවියේ සිට 8 වෙනි කවිය දක්වා අපි පෙර වීඩියෝ පටයකින් සාකච්ඡා කරා. අද අපි සාකච්ඡා කරන්නේ 9 වෙනි කවියේ සිට 13 වෙනි කවිය දක්වා සම්පූර්ණ ඉතිරි කවි ටික. එහෙමනම් මේ වීඩියෝව නරඹන්නට පෙර පුතාලා පෙර වීඩියෝව නරඹා සිටිය යුතුයි. ඒ බව මතක් කරමින් අපි යොමු වෙමු 9 වෙනි කවියට. මල්දම් සුවඳ දුම් දුම් සොඳ වරල සිනි කල් ගින් නිවා සැනහෙන සිහිලස රසිනි කොල්ලම් ගසින් නිල් ඉවුරැති පොකුණසිනි වල්ලම් බලම දැක යාගන් සහ තොසිනි. අපි වචනාර්ථ බලමු. මල් දම් මල් මාලා මල් වැල් සුවඳ දුම් සුගන්ධ ධූමයක් සුවඳ දුම් දුන් යොදන ලද සොඳ වරලසිනි සොඳ කියන්නේ හොඳ යහපත් වරලස කියන්නේ කොණ්ඩේ කොණ්ඩයට මල් වැල් නැත්නම් මල් මාලා පැලඳලා ඒ වගේම සුවඳ දුම් ගල්වලා තියෙනවා. ඊනම් පැහැදිලි මේ කවුරු ගැනද කතා කරන්නේ කියලා. අද කාන්තාවන් නෙවෙයි එදා කෝට්ටේ යුගයේ හිටි කාන්තාවන් තමන්ගේ කේශ කලාපය කෙරෙහි දැක්වූ සැලකිලි. මල් මාලා වලින් ලස්සනට විසිතුරු කරගෙන ඒ වගේම වරලසින් සුගන්ධයක් නිකුත් වෙන්න සුවඳ දුම් ගල්වලා තිබුණා. එහෙනම් දෙවන පාදය පටන් ගන්න කල් කියන වචන. කල් කියන්නේ කාන්තාවන්ට. එහෙනම් කාන්තාවන් ගිම් නිවා ග්‍රීෂ්මය උණුසුම නිවා දුරු කරගෙන සැනහෙන ස්නානය කරලා නානවා සිහිලස රසිනි සීතල ජලයි. කාන්තාවන් ග්‍රීෂ්මය දුරු කොටගෙන ස්නානය කරනවා සීතල ජලයි. කොල්ලම් ගසින් ගස් වර්ගයක නමක් තමයි කොල්ලම්. කොල්ලම් ගසින් නිල් ඉවුරැති. ඉවුරැති කියන්නේ සංදියක් නේද? ඉවුරු ඇති. ඉවුරු ඇති. මොන ඉවුරුද? නාම විශේෂණයක් තියෙනවා නිල් කියන්නේ. එහෙනම් නිල් ඉවුරු ඇති. පුතා ඉවුර කියන්නේ වෙරළ. ඒක මේ කතා කරන්නේ පොකුණ වටා. පොකුණේ ඉවුර. ඒ ඉවුර මේ කොල්ලම් ගස් වැවිලා එච්චර ශූන්‍යාලෝකයක් වැටෙන්නේ. ඒ නිසා කෙවණයි අඳුර. ඒ අඳුර නැත්තම් කළු පාට තමයි මේ නිල් කියන පදයෙන් යොදන්නේ. එතකොටම ඔයාට මතක් වෙන්න ඕනේ මුල් වීඩියෝ පටේ අපි කතා කරා නිල තුරගුට කියලා කළු පාට අශ්වය. එහෙනම් මේ අඳුරු ඉවුරු කියන එකයි සෙවන සහිත අඳුරු ඉවුරු. කොල්ලම් ගසින් නිල් ඉවුර ඇති පොකුණසින් පොකුණු සමීපේ පොකුණු අසින් පොකුණු ආසන්නයි පොකුණු සමීපේ වල්ලම් බලම දැක යාගන් සහතසින් වල් අම්බලම
වල කියලා අපි කැලෑවට කියනවානේ. එහෙනම් මේ කැලෑව කිට්ටුව තියෙන අම්බලමක් වෙන්න ඕන වල් අම්බලම කියලා හඳුන්වන්නේ. ඒ අම්බලම හඳුනා ගන්න තියෙන නාමය. හරිද? පොකුණ ආසන්නයේ තියෙන වල් අම්බලම දැක යා ගන්න. ඒ අම්බලම දැක බලාගෙන යන්න සහ තොසින් සතුටින් යුක්ත සන්තෝෂයෙන් යුක්තව යන්න. රාහුල හිමි සෑම විටම තමන්ගේ දූතයව සතුටින් මේ ගමන් මාර්ගයේ ගෙන යන්න උත්සාහ කළා තියෙනවා. එහෙනම් සතුටින් වල් අම්බලමක් දැක බලාගෙනම ගමන් කරන්න කියලායි කියන්නේ. එතකොට මේ කතා කරන්නේ අම්බලමක් සහ ඒ ළඟ තිබ්බ පොකුණක් ගැන. මේ පොකුණට නාන්නට එනවා මේ සීතල ජලය නා ගන්නට එනවා කාන්තාවන්. ඒ කාන්තාවන්ගේ කේශ කලාපය හැඩ ගන්වා සිටි අයුරුණි මුලින් කිව්වේ මල්දම් සුවඳ දුන්දුන් සොඳ වරලසනී කියලා. නේද? එතකොට එදා කෝට්ටේ යුගයේ කාන්තාවන් කොණ්ඩේ පවත්වාගත්තු විදිහ ගැන කියවෙනවා. ඊට වඩා දෙයක් කියවෙනවා සමාජීය තොරතුරු. ඒ තමයි පුතා අම්බලම කියන එක එදා අතීතයේ රජවරු මේ කරපු සමාජ සුබ සාධන කටයුත්තක්. මිනිස්සු පයින් ඈත දුර බැහැර ගමන් කරනකොට විවේක ගන්න තියෙන නැවතුම්පල තමයි අම්බලම කියන්නේ. සමහර විට ගෙයක් දොරක් නැති අසරණ කෙනෙක් වුණත් රැයට නවාතැන් ගන්න අම්බලමක. එතකොට රජුරුව අම්බලම් ඉදි කරවලා තියෙනවා. ඒ අම්බලමේ රැඳෙන අයට ජල අවශ්‍යතා සපුරා ගන්න පොකුණකුත් ඉදි කරලා තියෙනවා. පොකුණ කියන්නේ ස්වභාවිකව හට ගන්නක් නෙවෙයිනේ. පොකුණ හදන්න ඕන, සාදන්න ඕන. එහෙනම් පොකුණුත් ඉදි කරලා අම්බලමුත් සකස් කරලා එදා මිනිස්සුන්ට නවාතැන් පහසුකම් සලස්සලා දීලා තිබෙනවා කියන එකත් මේකෙන් අපිට පැහැදිලි. ඉතින් ස්වභාවික පරිසරයේ පොකුණු තියෙනකොට කාන්තාවන් දිය ස්නානය කරන්න එනකොට ලස්සනයි. ඒ වගේම සෙවන සහිතයි කොල්ලම් ගස් නිසා මේ ඔක්කොම ටික නිසා වල් අම්බලම ආශ්‍රිතව ගැවසෙන කෙනෙකුට සතුටක් දැනෙනවා. එහෙනම් සැලලි හිමියාටත් කියනවා ඒ සතුට විඳගෙන ඔබ යාත්‍රා කරන්න, යාගන්න, පියාසර කරන්න කියලා. ඉතින් මේ කවියේ විශේෂත්වය මුල දෙතැනක එලි සමය දකින්න තියෙනවා. මල්, කල්, පොල්, වල් කියනකොට ල් අක්ෂරය සහ දම්, ගිම්, ලම්, අම් අල්මය. මුල දෙතැනක සහ අග එලි සමය දැක ගන්නට පුළුවන්. ඒ වගේම පළවෙනි පාදය බලන්න පුතේ කවියේ මල්, දම්, සුවඳ, දුම්, දුන්, සොඳ ද අක්ෂරයේ ප්‍රබල අනුප්‍රාසයක් දකින්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි ගමන් කරමු 10 වෙනි කවිය දෙසට. 10 වෙනි කවියේ තියෙනවා කස්තුරි තිලක සැදි නලලත සුමටාන කුල් මහනිල් මල්දම් කිස දවටාන සලෙලුම් යනින නිති කැරකෙලි කවටාන රිවි මුදුනත වනමැද වදු සුමුටාන. අපි අන්තිම පේලියෙන් මේ පටන් ගමු. රිවි මුදුනත. රිවි කියන්නේ හිරු. හිරු මුදුන් වන වෙලාවට මධ්‍යහන. රිවි මුදුන් වන වේලාවට හිරු මුදුන් වන වෙලාවට වනමැද කැලෑව මැද්දට වදු ඇතුළු වෙන්න. ඒ කැලෑවේ නම තමයි සුමුටාන. සුමුටාන කියන වනාන්තරයේ මැද ඔබ හිරු මුදුනට එන වෙලාවට ඉන්න ඕන. දැන් බලන්න කතුවරයා සිරි රාහුල හිමි මාර්ග සංඥා දක්වලා තිබුණානේ. නැගෙන ගිරින් සමනල කන්ද, දකුණු දිශාවෙන් මහසෙන් දෙව්රද පාය, උතුරින් මහ මුහුද මෙහිම දැක බලාගෙන යන්න කියලා මාර්ග සංඥා දීලා තිබුණා. ඒ වගේම
කාලසටහනකුත් දීලා තිබෙන බව පේනවා තමන්ගේ දූතයා. ඔයා හරියට ගමන් කරොත් සැලයෝ ඔයා ඉන්න ඕනේ සුමුටාන කැලෑවේ මැද්දේදී මෙන්න මේ ඉරමැදියම් වන වෙලාවට කියලා නේ. දැන් අපි මුල ඉඳලා බලමුකෝ. කස්තුරි තිලක. තිලක කියන්නේ පොට්ටුව කියලා මේ කාන්තාවන් නළලේ තබන්නේ. ඒකනේ තිලකය. ඒතර කස්තුරි කියලා කියන්නේ රූපලාවන්‍යයේදී යොදා ගන්නවා රුව සරස ගන්න ඔය සඳුන් ඒ වගේ දෙයක් තමයි කස්තුරි කියලා කියන්නේ. ඒක තවත් විදියකින් ඖෂධයක් විදිහටත් භාවිත කරනවා. හරි මිලයි මොකද දුර්ලභ නිසා. කස්තුරි මුවාගේ තමයි ඒ කස්තුරි කියන ඖෂධය ඒ කස්තුරි මුවාගේ ශරීරයේ තමයි හටගන්නේ. එතකොට ඒ කස්තුරි වලින් තිලක තබා සැදි සරසාගෙන නළලත නළලේ කස්තුරි තිලක තියා සරසාගෙන ඊළඟට වචනයක් තියෙනවා සුමටාන කියලා. පුතේ අපි 4 වෙනි පේළියේ ඉන්නේ පටන් ගත්තේ. එතකොට වනාන්තරයේ නම වුණා මොකක්ද? සුමුටාන. වනාන්තරයේ නම සුමුටාන වුණානේ. එතකොට දැන් තියෙන වචනේ පළවෙනි පේළියේ සුමටාන මට සිලුටු කියන එක. දැන් මෙවැනි තැන් ඔයා විශේෂයෙන් අවධාරණයෙන් බලන්නට ඕන. මොකද එකම වගේ වචන තිබෙනවා. නමුත් අර්ථ දෙකකින් පවතින්නේ. නලන මට සිලුටුයි. මොකක්ද ඒකේ තේරුම? මේ ඔය දැන් ලප කැලැල් එහෙම තියෙනකොට ගෙඩි එහෙම දාලා තියෙනකොට මට සිලුටි නෑ නෙමෙයි මත ගන්නකොට ගොරෝසුයි. එහෙනම් බොහෝම මේ රූප ලාවන්‍යයෙන් හරි අගතැම්පත් සුන්දර නලල මොහුනේ නලල කිව්වහම බලපු ගමන් පේන ස්ථානයක් නලල බොහෝම මට සිලුටි සිනිඳු. කාගේද කියලා පස්සේ බලනවා. පොඩ නලල මට සිලුටු නලලේ තිලකය තියාගෙන තියෙනවා ඒ වටිනා රුව වැඩිවන කස්තුරි වල. පුල් කලින් හම්බෙච්ච වචනයක් පිපුණු. මහනෙල් මල් දම් මානෙල් මල් මාල. දම් කියන්නේ මාලනේ. මානෙල් මල් මාල හිස දවටාන ඔළුවේ. මානෙල් මල් වැල් වලින් දැවටිලා තියෙනවා. සලෙලු විනෝදකාමී සල්ලාලයන් කියලා කියන්නේ විනෝදයට බර අය. බරපතලක් ජීවිතේ නෑ. ඉතින් කෙලි කවටකම් කර කර දැන් වල ගැවසෙන අය. යන එන සංදියක්. සල්ලාලයන් නැත්නම් විනෝදකාමී ජනයා යන එන නිතිකර නිරතුරුව කරනවා කෙලි කවටාම. අපි කියමු කෙලි කවටකම් සෙල්ලම් විහිළු තහළු කර කර නිරතුරුව සල්ලාල ජනයා ගමන් කරනවා. එතකොට මේ ස්ත්‍රීන් නෙවෙයිනේ පුරුෂයන්. ඒ පුරුෂයන් තමයි නළලේ කස්තුරි තිලක තබාගෙන හිසේ මානෙල් මල් වැල් පැලඳගෙන හිටියේ. දැන් හරිම වෙනස්. අද කාලේ පුරුෂයන්ගේ විලාසිතාව ඔහොම ගෑවිලවත් නැහැ. තිලකටි තියනවා කිව්වොත් විහිළුවට ලක් වෙන්නේ. ඉතින් කෝට්ටේ යුගයේ පුරුෂයන් සැලසිච්ච විලාසය. යුගයෙන් යුගයට දේවල් වෙනස් වෙනවා. එතකොට ඒම යුගයේ පුරුෂයන් අපිට තේරෙනවා මේ ද්‍රවිඩ හින්දු සමාජයේ නේද? ඒ විලාසිතානුකූලව හැඩ වෙලා හිටපු බව. කාන්තාවනොත් වර්තමානයේ අපි දන්නවා හින්දු කාන්තාවන් නම් තමන්ගේ කොණ්ඩේ මල් මාල පළඳිනවා. මේ කොණ්ඩේට සුවඳ දුම් ඒගොල්ලෝ යොදවනවා ගල්වනවා. අදට නමුත් සාමාන්‍යයෙන් සිංහල අය අනිත් කාන්තාවන් එහෙම කරන්නේ නැහැ. එනම් මේ කෝට්ටේ යුගයේ කාන්තාවන් සහ මේ විනෝදකාමී පුරුෂයන් හැඩ වැඩ වෙලා හිටියේ ද්‍රවිඩ නැත්නම් හින්දු ආభాසය අනුව කියලා අපිට ඒ තොරතුරක් ගන්න පුළුවන්. හොඳයි. එතකොට
කවිය පැහැදිලි කරලා ඉවරයි. කස්තුරි කොට්ටු තිලක මට සිලුටු නළලයේ තබා සරසාගෙන පිපුණු මහනිල් මල් වැල් වලින් හිස සරසාගෙන හිසේ දවටගෙන විනෝදකාමී තරුණයන් යන එන නිරතුරුව කෙලිකවටකම් කරමින් යන එන සුමුටාන නම් වනාන්තරය මැදට හිරු මුදුන් වන වේලාවට පැමිණෙන්න වදු ඇතුළු වෙන්න කියන එක. හරි. දැන් අපි හැම කවියකම දැක බලාගෙන ආවා මුල එළි සමය. සමහර කවිවල මුල දෙතැනකක් තිබුණා එළි සමය. නමුත් මේ කවිය මුල එළි සමය දකින්න නැහැ. අග එළි සමය කොහොමද තියෙනවනේ. ඊළඟට අපි බලමු අනුප්‍රාසය වගේ ශබ්ද රසයක් කෙලි කවටාන කියන තැන අපිට දකින්න පුළුවන්. පළවෙනි පාදය ගත්තොත් කස්තුරි තිලක සැදී නළලක ලයන්න සහ තයන්න අනුප්‍රාසවත්ව යෙදিলা තියෙනවා. එතකොට අග එළි සමය අනුප්‍රාසය තිබෙනවා. මම පළවෙනි වීඩියෝවේ කිව්වා හැම කවියකම තියෙන්නේ සමුද්‍ර ഘോഷ වෘත්තය. නැත්නම් සමුද්‍ර ගොස් පිරිත. එහෙනම් ඒ විරිතම නෙමේ කවිවලත් පවතින්නේ. ඒ ශබ්ද රසය අර්ථ රසය සඳහා අපිට මේකේ නාම විශේෂණ තමයි දකින්න තියෙන්නේ. දැන් තිලකය නම් මේක කස්තුරි. නළල සුමටාන නළල. ඒ වගේම මහනෙල් මල් කුල් මහනෙල් මල්. නේද? එතකොට ඔය විදිහට මේ නාම විශේෂණ වලින් හැඩ වෙලා තියෙනවා. ලස්සන කවිය. එහෙනම් අපි එමු 11 වෙනි කවියට. මග නිලමින් සිටි නා දොඹ මී පියල පිය සලමින් මලගෙහි කෙලෑ රොණින වල තතුඩ ළමින් බිඳ විලිපුන් මියුරු පල ඉසිඹු ළමින් යෙහි සැල දඹ පඳුරු වල මග නිලමින් මාර්ගය නිල් පැහැ ගන්වමින්. දැන් මේ කියන්නේ ගස් පෙළක් මාර්ගය දෙපස වැවිලා තියෙන ගස් පෙළක් ගැනයි කතා කරන්නේ. තුරු වදුලක් ගැන. එතකොට ගස් කිව්වහම කොළ පාට නේ. කොළ පාට අපි කවි සමයේදී ගන්නේ නිල් පාට විදිහට. ඒකනේ නිල් වන් කෙත කියලා කියන්නේ. ඒ අර්ථයෙන් අපිට නිල කියලා ගන්න පුළුවන්. ඉතින් ගස් ගොඩාක් තියනකොට හෙවණයිනේ. හෙවණ තියෙන තැන අඳුරකුත් තියෙනවනේ. ඒතර අඳුර පරිසරය නිසා නිල් කියලා ගන්නට පුළුවන්. ඔය දෙහේතුව නිසාම මාර්ගය නිල් පැහැ ගන්වමි. පාර නිල් පාටට හරවමි. නිල් පැහැ ගන්වමි. සිටි කවුද මෙහෙම කරමින් ඉන්නේ? පවතින්නේ. නාගස් දොඹ ගස් නී කියලා කියන්නේ බක්නී කියන ශාකය. බකිනි කියලා පියල කියන්නේ මොර. එතකොට ගස් වර්ග හතරක් කියවනේ. මාර්ගය නිල් පැහැ ගන්වමින් සිටින නාගස්, දොඹ ගස්, බක්නී ගස් සහ මොර ගස්. පිය සලමින් පියාපත් සලමින් මල ගෙහි මල් අගෙහි මල් මුදුනි. නාගස්වල නා මල් පිපෙනවා. දොඹ ගස්වල දොඹ මල් පිපෙනවා. එතකොට බක්මී ගහේ බකිනි මල් බක්මී මල් පොදිනවා. මොර ගහේ මොර මල්. එහෙනම් මේ මල් මුදුනට පියාපත් සලමින් ඇවිල්ලා කෙල සෙල්ලම් කරන්න. කාටද කියන්නේ? දූතයාවන සැනලිහිණියට ක්‍රීඩා කරන්න. රොණින වල රොණින් අවල රේණු වලින් ගැවසුම් රේණු වලින් යුක්ත
එතකොට මල බුදුනට ඇවිල්ලා සෙල්ලම් කරනකොට ශරීරයේ රේණු ස්පර්ශ වෙනවා. සුවයක් දැනෙනවා. සුවඳක් දැනෙනවා. සුව පහසුවක් දැනෙනවා. තතුට ළමින්, තගේ තුඩ ළමින්, නුඹගේ පොට තබමින් මිශ්‍ර ක්‍රියාවක් නේද? බිඳ කඩාගෙන විලිකුන් ඉදුණු මියුරු පළ රසවත් ගෙඩි කඩා ගන්න. ඒ මොර එහෙම හරි රසවත්නේ. ඉසිඹු ළමින්, ඉසිඹුව කියන්නේ විවේකය, විරාමය. විවේක ගනිමින් යෙහි ගමන් කරන්න. හැම තිස්සෙම තමන්ගේ දූතයාගේ වෙහෙස දුරු කරගන්න, විවේක ගන්න, විනෝදයෙන් සතුටින් ගමන් කරන්න කියන එක රාහුල හාමුදුරුවෝ හිතලා තියෙනවනේ. එතකොට විවේක ගනිමින් ගමන් කරන්න සැලලිහිණියාට ආදරයට නම කෙටි කරලා කියලා තියෙනවා. දැන් අපි ආදරය කරන අයට නම කෙටි කරලා වඩා ආදරණීය ලෙස ආමන්ත්‍රණය කරනවනේ. එහෙනම් සැලලිහිණියාට කොහොම ආදර බර ලෙස ආමන්ත්‍රණය කරලා තියෙනවා. ඇමතීමක් මේ ඒ නිසා මේක අයිති වෙන්නේ අපි විභක්තියක් විදිහට ගත්තොත් ආලපන විභක්තිය. සැල දඹ පඳුරුවල, ජම්බු පඳුරුවල විවේක ගනිමින් ඉදුණු රසවත් ගෙඩි තමන්ගේ තුඩ තබලා නෙලාගෙන කාලා ගමන් කරන්න විවේකී සතුට. දැන් මේ කවිය පුතේ ස්වභාවෝක්ති අලංකාරයක් නේද දකින්න තියෙන්නේ. 4 වෙනි කවිය සන්නන් සිහින්ගෙදි, ඒ වගේම 6 වෙනි කවිය අග පිපිමල් මලිගියලිය කැලේයා පරිසරය ස්වභාවෝක්ති අලංකාරයෙන් වර්ණනා කරලා තිබුණා. මෙම කවියත් අයිති වෙන්නේ එම ස්වභාවෝක්ති අලංකාරයට තමයි. ගස්, මල්, පළතුරු කියනකොට ඒවා ස්වභාවෝක්ති අලංකාරයෙන් කරපු පරිසර වෙනමක් විදිහට ගන්න පුළුවන්. ඉතින් එදා පාර තොටේ ගමන් කරනකොට ගොඩක් ගස් තිබිලා තියෙනවා, හෙවණ තිබිලා තියෙනවා. මල් වල සුවඳ අලංකාරය විඳගෙන විවේකගෙන පළතුරක් කඩාගෙන සැලලිහිණියට පමණක් නෙවෙයිනේ නේද? මේ මාර්ගයේ ගමන් කරන ජනී ජනයාටත් එදා එහෙම අවකාශ තිබිලා තියෙනවා කියලා අපිට හිතා ගන්න පුළුවන්. හොඳයි. එමු නේද 12 වෙනි කවියට. අන්ත ප්‍රථමව 11 වෙනි කවියේ අලංකාර හොයන්නට ඕනේනේ. අලංකාර හොයද්දී බලන්න පළවෙනි වචනය පහළට හරි විශේෂයි. මුල් වචනය පහළට බලද්දී එළිය සමය ගොඩ නැගෙනවා අකුරු 3ක්ම සමානයිනේ. ළමින් කියන අකුරු 3 පහළට සෑම පාදයකම තියෙනවා. මුල එළි සමය, අග එළි සමය, ස්වභාවෝක්ති අලංකාරය අපිට ශබ්ද අලංකාර, අර්ථ අලංකාර ලෙස දකින්න පුළුවන්. 12 වෙනි රිවි තැවුලේ පිපි කමලේ බිල් ගැවසී මත පොවුලේ තුරු වදලේ හඬන නිසි වන සැවුලේ මඟ අසලේ පොර සැලැසී ගුරු බැවුලේ යව අවුලේ නොවි කිසි. වචනාර්ථ වලට එන්න කලින් හොඳ හඬ අලංකාරයක් දැනෙනව නේද පුතාලට? මුල එලි සමය තියෙනවා ලේ කියන අකුරේ. මැද එලි සමය අපි කිසිම කවියක මේ වෙද්දි දැක්කේ නෑ. මැද එලි සමය තිබෙනවා. ඒකත් තිබෙන්නේ ලේ අකුර. එතකොට මුල වචන ඉවර වෙනකොට මැද වචන ඉවර වෙනකොටත් අපිට ලේ කියලා එක ළඟ එනවනේ. එහෙනම් එක සමාන ශබ්දයක්
ශබ්දයේ එලි සමය තියෙනකොට අනුප්‍රාසවත් බවකුත් ඇවිල්ලා තියෙනවා. එනම් මුල මැද අග එලි සමය ඒ වගේම අනුප්‍රාසය කියන ශබ්දාලංකාර තිබෙන ප්‍රබල ශබ්දාලංකාර සහිත කවියක්. දැන් අපි ගත්තොත් තුන්වෙනි කවියක් එහෙමනේ අනුප්‍රාසය ප්‍රබලව තිබුණානේ. නල බල සසල දල රළ පෙළෙනුක නැගින කියන තැන. මේ දේව මතක තියාගන්න කියලා ඒ අවස්ථාවේ කිව්වා. මේකත් විශේෂයි. එලි සමය සහ අනුප්‍රාසය සහිත. දැන් අපි වචනාර්ථ බලමු. රිවි තැවුලේ. රිවි කියන වචනේ අපිට තිබුණානේ 10 වෙනි හිරුනේ සූර්යයා. එතකොට සූර්ය තාපය නිසා හොඳට හිරු එළිය වැටෙන නිසා පිපි හමලේ පිපුණු නෙළුම් මල් වලින් විල් ගැවසි. විල් පොකුණු යුක්තයි පිපුණු නෙළුම් මල් වලින්. නෙළුම් මල් ගොඩක් ඇති. මොකද හොඳට ඉර එළිය වැටෙනකොට නෙළුම් මල් පිපෙනවා. එතකොට ඒක ඇහැට බොහොම සෞන්දර්යාත්මක දසුණක්. මත කෝලේ මත්කෝ කෝලා. කෝලා කියන්නේ කොහොම? කෝකිලයක්. කෝකිලයක් කියපු ගමන් වෙන මොකුත් නෙමෙයිනේ හිතට එන්නේ. මිහිරි නාද, කෝකිල කූජන. එතකොට මත කෝලේ මත්කෝ කෝල කියලා කියන්නේ මේ කෙවිලියක් සොය සොය ඉන්න. ඒගොල්ලන්ගේ ප්‍රජනන සමයේ පැටව බෝ කරන්න ඉන්න කාලෙදී තමයි මත්කෝ කෝලන් කියලා කියන්නේ. ඒ කාලෙදී කෝලගේ කොහාගේ නාදය හැමදාම මිහිරි කනට කන්පලුයි. නමුත් මේ මත්කෝ කෝකිලයාගේ හඬ පෙරටත් වඩා මිහිරි. වසන්ත කාලෙදී අවුරුදු කාලෙදී අපිට ඇහෙන්නේ ඒ හඬ. මොකද කෙවිලියට ආදරෙන් ආමන්ත්‍රණය කරනවා කෝකිලයා. මත්කෝ කෝකිලයා. එතකොට ඒ හඬ වඩා ආදරබරයි, වඩා මිහිරි. මත්කෝ කෝකිලයන් තුරු වදලේ. තුරු වදලේ ගස් වියන වගේ තියෙනකොට තුරු වදුලේ හඬන නිසි. එතකොට මේ කෝකිලයන්ට නිසි සුදුසුයි ලැබුම් ගන්න නවාතැන් ගන්න මේ තුරු වදුල. ඒ තුරු වදුලට වෙලා මත්කෝ කෝකිලයන් හඬනවා. හඬනවා කියලා කියන්නේ නාද කරනවා, කෝකිල පූජනය නංවනවා. දැන් හිරු එළිය වැටීම නිසා නෙළුම් මල් පිපිලා තියෙනවා විල්වල. ඒක නෙත් කළු ඇහැට ප්‍රියයි. මත්කෝ කෝකිලයන් තුරු වදුලේ නාද කරනවා. ඒක කනට ප්‍රියයි. එහෙනම් නෙත් කළු කන් කළු පරිසරයක්. වන සෙවුලි බලි කුකුලන් අපේ ජාතික පක්ෂය නේද බලි කුකුලන්. මග අසලේ මාර්ග ආසන්නයේ පොර සැලසි. පොරය සටනට සූදානම් වෙලා ඉන්නවා. ඒ කියන්නේ බලි කුකුලන් ගැවසෙනවා. ගුරු බැවුලේ ඒ වනාන්තර ප්‍රදේශයේ නම ගුරු බැවුලේ යව අවුලේ අවුලට ගැටලුවට පත් නොවි යව අවුලේ නොවි කිසිම අවුලක් ඇති කරගන්නේ නැතුව යන්න විධික්‍රියාව. හිරු එළිය මුඳින් පතනය වෙලා නෙළුම් මල් පිපිලා තියෙනවා. මත්කෝ කෝකිලයන් තුරු වදුළු මත නාද කරනවා. වලි කුකුලන් ගැවසෙනවා. එනම් මේ ගුරු බැවුල කියන ප්‍රදේශය බොහෝම සුන්දරත්වයෙන් යුක්ත ප්‍රදේශයක්. ඒ වර්ණනාව සිද්ධ වෙලා තියෙන්නේ ස්වභාවෝක්ති අලංකාරයෙන්. දැන් එකතු කරගන්න ඕනේ මිසෝගලන්ට පෙන්වපු ස්වභාවෝක්ති අලංකාරයේ තියෙන අවස්ථා කවි. එම ගුරු බැවුල ප්‍රදේශයෙන් කිසි කරදරයක් නොවි හැමතැනින්ම සතුටු වෙලා විවේකීව හොඳින් ගියා වගේ මේ
මේ ප්‍රදේශේනොත් කරදරයක් නැතුව යන්න කියලා තමන්ගේ දූතයාට රාහුල හිමියන් ප්‍රකාශ කළා තියෙනවා. පුතාලට මේ කවිය ගත්තත් මම දැන් පෙර කිව්වනේ පටන් ගන්නකොටම එලිසමයයි අනුප්‍රාසය ගැන කිව්වා. ඒ වගේම ස්වභාවෝක්ති අලංකාරය තිබෙන බවත් කිව්වා. එහෙනම් අලංකාර ටික කතා කරලා ඉවරයි. දැන් එහෙනම් අන්තිම කවියට අපි එනවා. වනසිරි පියුම්රා බඳ රණ බරණ යුරු වටපිරි සුපුල් දුනු කේ මල් මුරුත තුරු බිඟු පිරි වැරු ඔලු කුලේ මුලවල කඳුරු හිමසරි සිහිල් දිය හෙබ දැක යන් මිතු දැක බලාගෙන යන්න යාළුවේ මොනවද දැක බලාගෙන යන්න යාළුවේ කිව්වේ හිමසරි මම ඉන්නේ 4 වෙනි පේළියේ හිමසරි හිම කියන්නේ අයිස් නේ අයිස් කිව්වම සීතලයි එතකොට අයිස් වගේ සරි සමාන හිම වගේ සීතල දිය හෙබ වතුර පිරුණු පොකුණු ජලාශ හෙබ සීතල අයිස් වගේ තියෙන වතුර තියෙන ජලාශ දැක බලාගෙන යන්න කියලා කියනවා. ඒත් අයිස් වගේ කිව්වහම අපෝ එච්චර සීතල නෑ කියලා කෙනෙකුට කියන්න පුළුවන් නේ. දැන් 4 වෙනි පේළියේ ඉඳලා මම එනවා ඔයගලන්ව එකකට 3 වෙනි පේළියට. හොඳයි? බිඟු පිරි වැරු. බිඟු පිරි වැරු කියන්නේ බිඟු කියන්නේ මීමැස්සන්නේ බෘංගයන්නේ. එතකොට මල් රොන් ගන්නාපු මීමැස්සෝ පිරිවරාගෙන වට වෙලා ඉන්නවා මේ ජලාශයේ පිපුණු ජලජ පුෂ්ප වටා. මොනවද මේ ජලජ පුෂ්ප? ඔලු මල්. ඊළඟට ඔලු කුල කියන්නේ ඔලු උකුල්නේ. උකුල් කියන්නේ මොනවද? නිල් මානෙල් මල්. ඊළඟට තියෙනවනේ කුලෙන් බුල කියලා. එතකොට ඇඹුල. ඇඹුල කියනකොට සුදු මාන. ඕලු මල්, නිල් මානෙල් මල්, ඊළඟට සුදු මානෙල් මල්. නැත්නම් එළ මානෙල් කියලා තමයි ඕගලගේ පොතේ තියෙන්නේ. අවල කියන්නේ ආකුලයි යුක්තයි කියන එක. මේක ලොකු සංදියක්. ඔලු කුලෙන් බුල වල. ඕලු උකුල් ඇඹුල අවල කියන ටිකම ඇවිල්ලා තියෙනවා. ඕලු නිල් මානෙල් සුදු මානෙල් වලින් යුක්තයි. එහා පැත්තේ තියෙන තඹුරු. තඹුරු කියන්නේ නෙළුම්. එහෙනම් ඔක්කොම ජලජ පුෂ්පයන්ගෙන් පාට සුදු රතු නෙළුම් එතකොට නිල් මානෙල් වල තියෙන පාට මේ ඔක්කොම විවිධ වර්ණයෙන් යුක්ත ජලාශ. මීමැස්සොත් වට වෙලා. එතකොට නාදයක් තියෙනවනේ ගුමු ගුමු නාදය. ලස්සනයි ගුමු ගුමු නාදයයි එකතු වෙලා හිම වගේ සීතල ජලය තිබෙන මේ ජලාශය දැක බලාගෙන යන්න කියලානේ කිව්වේ. එතකොට මම කිව්වනේ අයිස් වගේම සීතල වෙන්න පුළුවන්ද කියලා. පුතා මේ ජලාශයේ පිපිලා තියෙනවනේ ගොඩාක් මල්. ඒ මල් වගේම ඒ මල් වල පත්‍ර ඇතිරිල්ලක් වගේ ජලාශයේ තිබෙනවනේ. එතකොට හිරු කිරණ ඍජුව කෙලින්ම වැටෙන්නේ නැහනේ වතුර වලට. වතුර එතකොට ඉක්මනින් රත් වෙන්නේ නැහනේ. ඒ නිසා සීතලයි කියන එක අපිට පිළිගන්න පුළුවන්. දැන් ටීචර් ඉන්නේ 3 සහ 4 පේලි දෙකේ. මේ දෙක තේරුණානේ. එහෙනම් දැන් අපි පළවෙනි සහ දෙවෙනි පේලි දෙක කතා කරාම කවිය සම්පූර්ණයි. වනසිරි වනාන්තරය නම් වූ සිරිකත ශ්‍රියාකාන්තාව. වනසිරි රූපකයක් නේද? එතකොට ගොඩ නැගෙන්නේ ශ්‍රියාකාන්තාව විෂ්ණු දෙවියන්ගේ භාර්යාව. විෂ්ණු දෙවියෝ අමෘතය හොයලා සුරාසුර යුද්ධෙදී කිරිමුහුද කලඹද්දී තමයි ශ්‍රියාකාන්තාව කිරිමුහුදින් ප්‍රාදුර්භූත වුණේ.
සියල්ලගෙන්ම යුක්තයි. ඒ බව තමයි රූපකයෙන් කෙටියෙන් කියලා පුළුල්ව හිතා ගන්න සලස්සලා තිබෙන්නේ. වනසිරි වනාන්තරේ නැති සිරි කටගේ පියුම් රාග පද්ම රාග මාණික්‍ය පද්ම රාග නැත්නම් පුෂ්ප රාග කියලා කියනවා. ඒක රතු පාට මණික්කට જાතියක්. පියුම් රාග බඳ. ඒතර පද්ම රාග මණික්කට වලින් බඳින ලද රණ අබරණ යුරු වගේ වනාන්තරය නැමැති සිරිකටගේ පද්ම රාග මණික් කැට වලින් බඳින ලද රත්තරන් ආභරණ වගේ. ලස්සන උපමාවක් නේ. දැන් උපමා දෙකයි මේ කවියට. එකක් මේ දැන් කතා කරන එක, අනිත් එක හතරවෙනි පේළියේ තිබ්බ හිම සරි කියන. හරි. එතකොට මොනවද මේ රතු පාට මණික් කැටයි ඒවා එකතු කරලා හදපු රත්තරන් ආභරණයි කියන්නේ. හරි ලස්සනයි මේ කීම. වටපිරි අවට තිබෙනවා සුපුල් සුපිපුණු දුනු කේමල් දුනු කෙයියා මල කහ පාටයි. මුරුත තුරු මුරුත ගසක් තියෙනවා. මුරුත ගහේ පිපෙනවා මුරුත මල රතු පාටයි. දුනු කෙයියා මල කහ පාටයි. දැන් එක ළඟනේ රතු පාටයි කහ පාටයි නැත්නම් රන්වන් පාටයි එක තැන. ඒක නේද මේ වනාන්තරය කියන සිරිකතගේ රතු පාට මණික් කැට වලින් හදපු රත්තරන් ආභරණ කියලා කියන්නේ. වනාන්තරේ පිපුණු දුනු කේමලුයි මුරුත මලුයි එක ළඟ තිබීම නිසා වනාන්තරය ලස්සනයි. හරියට සිරි දෙව්දුව පුෂ්ප රාග මණිකෙන් සකස් කරපු රන් අබරණ පැලඳ ගත්තාම ලස්සනයි වගේ. උපමා දෙකක් තිබුණා. ඒකම මුල එලි සමයක් තිබෙනවා, අග එලි සමය තියෙනවා. පුතාලට අනුප්‍රාසය එනවා පළවෙනි පේළිය බලන්න. වනසිරි පියුම් රා බඳ රණ අබරණ යුරු. ර වකුර අනුප්‍රාසය. ඒ වගේම අර ඔලු කුලෙන් බුල ඔලු කුලෙන් බුල බල කියනකොට ල එක ළඟ එනවා. අනුප්‍රාසයක් තිබෙනවා. ශබ්දාලංකාරයෙන් අර්ථාලංකාරයෙන් කොහොසත් කවි. එහෙමනම් සැලලිහිණියා ගමන් කරපු මාර්ගයේ විචිත්‍රත්වය ඔබගේ හදවතට මේ පාඩමින් පාවැදුනා කියලා මම විශ්වාස කරනවා. ඒ ලස්සන අවබෝධය පුතාලගේ විභාගයේදී ඉතාම සාර්ථකව පිළිතුරු ලියන්න හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ විසිතුරු පාඩමින් සමුගන්නවා. පුතාලා හැමෝටම